මහා කරුණාවෙන් මහා කරුණාවෙන් දිනපතා වටිනා වීඩියෝ නැරපීමට අප චැනලය සබස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පිංතුනේ අද අපි ඔබට ඉතාම වැදගත් මරණාසන්න මොහොතක කෙනෙකුට පහළ වෙන්න පුළුවන් ගති නිමිතිවල ස්වභාවය. එවැනි ගති නිමිති අතර බොහොම නරක ගති නිමිති පහළ වන අපි කොහොම දේකෙනාව කුසලයට පිහිටව ගන්න. අපි මේ වගේ කාරණා කීපයක් අද ධර්මානු ශාසනාව කතා කර. ගතිය කියලා කියන්නේ ඊළඟ උපත. එදකොට කෙනෙක් මරණාසන්න වෙනකොට ඊළඟ උපත ගැන නිමිති පහළ වෙන්න පටන් ගන්න. මේ ගති නිමිති ගැන ධර්මය සඳහන් වෙලා තියෙන. සමහර වෙලාවට මරණාසන්න කෙනා ඔබ අහල ඇති අනේ මට දෙවිවරු පේනවා දිවිය රථ පේනවා අනේ සාධසාධ කියල වැදගෙන ඉන්නයි කලාතුරකින් හැබ. සමහර මරණාසන්නයි කියන අන්න අතන ඉන්න අන්න මෙතන ඉන්න මැරිච්ච තාත්තයින්න මැරිච්ච බාප්පයින්න මගේ බෙල්ල මිරිකන්නවා සෝනට අඳගහන ඔබ හෙම දේවල්ල හලත් ඇත. එදකොට සමහරය කෙන ගිනි දැල් පේනවා අපාය පේනවා මා වැදගෙන යනව පේනවා අයෝ මට වද දෙනවෝ කිකි කෑගහ මේ මරණාසන්න කාල එහෙම කෑගහල මේ යන අයත් තිෙනවා. සමහරු බොහොම බයෙන් තැති ගැනීම වෙවුලල කෙනෙක් කතා කරත් ඇකිලෙන ඔවුන්ඩි වෙන. එහෙම මරණාසන්න කාලෙ නිමිති පෙන්නලා මැරෙනයි. එතකොට එහෙනම් අපිට පේනෝ මේ මරණාසන්න මොහොතේ කෙනෙකුට යම් යම් දේවල් යම් නිමිති සටහන් අනිත් අයට නොපෙනෙන දේවල් පේන පුළුවන්කම තියෙන. ඒ නිසා අපි දන්නවා සමහර දැ මේක වෛද්‍යවරයට පේනවා නෙමෙයි. ළඟ ඉන්න මිසීලට පේනවත් නෙමෙයි. උපස්ථාන කරන කෑමටික කවන දරුවන්ට පේන නිමිති නෙමෙයි. මරණාසන්න පුද්ගලයටයි ඒ නිමිති පහළ වෙන්න පටගන්න. මතක තියාගන්නේ නිමිතිවල එක ලක්ෂණයක් තමයි තමම්ම කරපු කියපු දේවල් එක්ක ඒ ජීවිතය වෙන්න පුළුවන් පෙර ජීවිතයක වෙන්න පුළුවන්. ඒවා ආසන්න කරම හැටියට බලවත් වෙලා ඒ මරණාසන්න මොහොතේ ඊළඟ උපත ගැන නිමිති පහළමක් සිද්ධ වෙන. මේවට තමයි ධර්මී ගැන ගති නිමිති කියලා. ඊළඟ ගතිය ගැන නිමිති පහළ වෙන. මෙන්න මේ ගති නිමිති පහළ වෙනකොට මිනිස්සු බොහොම අසරණයි. කරගන්න පුළුවන්කමක් නෑ. මොකද බොහෝ දෙනෙකුට මේ නිමිති පහළ වෙන්නේ අවසාන කාලෙ මරණාසන්න එක්කො දවසක් දෙකක් තුනක් අන්තිම සතිය එක්ක මරණාසන්න වෙන්න පැයක් දෙකක් තියලා ඔයනි කාලවල මේ ගති නිමිති පහළ වෙලා ඊළඟ උපත ගැන ලක්ෂණ පෙන්න්න. පිංහතුනේ තැන් අපි කවුරුත් දන්නවා කෙනෙක් උපදින්න මැරුණ හම තමයි. මේ ශරීරය අතහැල්ල විඤ්ඥානය පැහැරවෙන. බුදුහාමුදුරු ධර්මය මරණී ගැන පෙන්නුවේ ආවිෂ ඉවර වෙන. උණුසුම ශරීරයෙන් බැහැර වෙන. ආයුස් මාච විඤ්ඥාන කෙනෙක් මැරුණා කියලකිව ආවිස අවසන් වෙනවා. එයාගේ උණුසුම ශරීරයෙන් බැහැර වෙලා යනවා. විඤ්ඥානය මේ කය අතහැරලා කර්මානුරූපීව තව උපතක් ඔයාගෙන ඇදිලා.
එතකොට ශරීරය මේ අපේ සතර මහා ධාතුකින් හටගත්ත අපි රූපය කියලා මේ සතර මහා ධාතුන්ගෙන් කෙස් ලොම් නියදත් ආදී මේ ශරීරයක් පරිහරණය කරමින් අපි මේ යන මේ ජීවිතේ මේ කය අතහැරලා විඤ්ඥාන පැහැර හැබැ විඤ්ඥාන විත රක්නමේ ශරීරය ආයුෂ ඉවර වෙනවත් එක්කම උණුසුම් ඒකට අපි කෙන ශරීර තේජෝදහත් ඒකන මැරුණහම සීතල වෙන ශරීර තියෙනර තේජෝදහතුව උණුසුම මේ ශරීරයෙන් බැහැර වෙලාගෙන විඤ්ඥානයක් කර්මාන් රෝපය උපතක් කරාය දැන් අපි හිතම වෛද්‍යවරේ කෙනෙක් මැරුණා කියලා තීරණය කරන්නේ ඔහුට පේනෙ නෑ විඤ්ඥානය පිට වෙලා නාකාර වෛද්‍ය පරීක්ෂණයකින්වත් උපකරණයකින්වත් වෛද්‍යවරයකුට හොයන්න බෑ යාගේ විඤ්ඥාන පිට වෙච්චාකාරය වෛද්‍යවරයෙක් බලන්නේ එයාගේ නාඩි වැටෙනවාද මේ ශරීරයේ එයාගේ පණ තියෙනවාද කියලා යා මැරුණද නැද්ද කියලා හොයාගන්නේ එකකෝ නාඩියල්ල බලනවා යාගේ හැදිහැ බලනවා ඔබ දැකල ඇතිස් කෙනෙක් සමයිදවරු බලන හැටි එතකොට මේ වගේ ලක්ෂණ වලයාගේ හදවත නතර වෙලා හුස්ම වැටෙන්නේ නාඩි වැටෙන්නේ එතකොට මේ වගේ ලක්ෂණ වලින් ඔවුන් නිගමනය කරනවා ඔහු මැරුණා කියලා හැබැයි යාගේ මානසික ලෝකම විඤ්ඥානය කය අත්තහැරල චුත වෙලායන ආකාරය ඒක වෛත්‍යවරයකුට පේනෑ ඒක දකින්න පුළුවන් චුතූප පාත ඥානයක් උපදවාගත්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ඒ ඥානය අපිට උපදවාගන්න ආකාරයක් පෙන්නල තියෙන එදකොට ඒ ඥානය අපි උපදවාගන්නේ නැතුව වෙන වෙන ක්‍රමවලින් මේක කැමරාවකින් හරි වෙනත් වක්‍රමයකින් හරි මේක හොයන්න උත්සාහ කරනවා කියන්නේ අපි සම්පූර්ණයම වැරදි මාර්ගය කියන්න ධර්මී තියෙනවා පායාසි කියල රජ කෙනෙක් පායාසි රාජනය කියලා සූත්‍රයක් තියනවා දීගනිකාය මේ රජ්ජුරුවන්ටත් මැරුණට පස්සේ උපදිනවා කියල ඔහු පිළිගත්ත නෑ එතකොට ඒ රජ්ජුරුව ඒ කාලි තමන්ගේ දැනුමෙන් මේ විඤ්ඥානි බැහැර වෙනවා කෙනෙක හොයාගන්න අතීතය කරපු යම්යම් පර්ේෂණ ගැන තියෙන ඔහු ඒ කාලෙ පරීක්ෂණ කරලා තියෙනවා එකක් තමයි මරණාසන්න විච්චාය ළඟට ගිහිල්ලා ඒ අයි සමහරයින්න හොඳට පින් කරපුයි ඒ අයි ළඟට ගිහිල්ලකෙන ඔබ ගොඩාක් සිල්වත් කෙනෙක් ඔබ බොහොම පින් කරගත්ත කෙනෙක් ඔබ වගේ අයි මිය ගියාට පස්සේ දිවිය ලෝක යනවා කියලා බොහෝ දෙනෙක් කියනවා ඔබ මැරිලා දිවිය ලෝක ඉපදුනාට පස්සේ ඔබ අනිවාරෙන් මාව මුණගැහිලා ඒ දිවිය ලෝක විස්තර මායිදිරී පෙනීදල කියන්නවා දැන් අර මරණාසන්න රෝගිය රජතුමා ඉදිරී කියනවා රජතුමනී මං රජතුමාට පොරොන්දුවක් පෙරේ ඔබ කියපු විදිහට මං මැරුණට පස්සේ දිවිය ලෝක ඉපදුණු ඒ විස්තර ඇවිල් රජතුමාට කියනවා කියලා බොහෝ දෙනෙක් පොරොන්දුනා කිය ආව කෙනෙක් නන්නෑ කිය ඊළඟට රජතුමා පවකාරයෝ ඉන්නවා අකුසල් කරලා ජීවිත කාලෙම ප්‍රාණගාතාදී අකුසල් කරලා නොේ පංච දුෂ්චරිතය දිලා මරණාසන්න වෙච්ච මිනිස්සුයිවා ඒ අය ළඟට ගිහින් කියනවා නුබ වගේ කෙනෙක් නුබ ජීවිතය බොහෝ පව කරපු කෙනෙක් නුබ වගේ අය අපායවල්වල උපදිනවා කියල තමයි ඔය ආගමික ශාස්තෘරු කියන්න නුබ බැරි වෙලාවක් මැරිලා අපාය ඉපදුණු මායිදිරී පෙනීදලයි අපාය විස්තර කියන්න ඕන කියල හොඳයි රජතුමනි මං රජතුමාට පොරොන්දු වෙනවා මං අපා ඉපදුනාට පස්සේ ඇවිල රජ්ජුරුවන්ටේ විස්තර කියනවා කියල ඔහොම පොරොන්දුනා කියන ගොඩාක් දෙනෙ හැබැයි ආව කෙනෙක් නෑ කිය ඒ නිසාමං අපාය පිළිගන්නෑ කිය ඔන්න පායාසි රජ්ජුරුවන්ගේ තරක විතර ඕක බොහොම ලස්සට කුමාර කාශක මහරහතන් වහන්සේ ධර්මානුකූලව රජතුමාගේ මේ මිනිත්‍ය අදහස් සියල්ල කණ්ඩනය කරලා රජතුමාව සම්මාධිත්‍යය පිහිටෝට දේශනාවක් දීගනිකාය තියන පායාසි රාජනය කියල සූත්‍රය. ඒවගේ අතීත සමහර රජවරු මේ විඤ්ඥානය ගැන හොයන්න ඔවුන්ට පේනෑ මැරුණට පස්ස උපදිනාකාර විඤ්ඥාන ඔවුනුත් වැරදි උපක්‍රමයද සමහරු මරණාසන්න ඒ වෙනකොට දැ මරණ දණ්ඩනය නියම වෙච්ච මිනිස්වින්න රජ්ජුරුව ළඟ ඉන්නවා අපරාධකාරය හොරු නොඒක් විදිහ වැරදි කරපු මිනිස්තුයි රජතුමා ගෙනහල්ලා වදකාකාරය දාලා තියාගෙන ඉන්නවා නියමිත දවසේ මරණ දණ්ඩනය දේ ඒ වගේ මිනිස්සුන් මේ පරීක්ෂණ සඳහා ඒ කාල රජවරු යොදාගත්ත
ඒ මොකද කරන්නේ සමහර රජවරු ලොකු භාජනයක් අරගෙන හොඳ විශාල භාජනයක් සිදුරක් නැති භාජනයක් හදවන. හදලා මේ අපරාධ කාරයවර භාජනය ඇතුළට දාලා පුංචි සිදුරක් තියෙන පොඩි සිදුරක් තියෙන. තියල මෙතනින් බලාගෙන ඉන්න ඔහු මැරුණට පස්ස ඔහුගේ විඤ්ඥාන මෙතනින් චුත වෙලා යන හැකි බලන්න. අර භාජනයට දාලා වහලා ඔහු මැරෙන් අරගෙන. ඉතින් බලාගෙන හිටියගෙනවා ගිය විඤ්ඥානය පේන නෑකි. ඊට පස්සෙම අය හිතාගත්තා කෝක බොරුවක් විඤ්ඥාන කියල එකක් චුතවෙන්න නෑකි. එතකොට ඔය වගේ එක එක වැරදි දෘෂ්ටිවලින් තමයි ඒ කාලෙ බොහෝ දෙනෙ මරණින් මත්තය උපතක් නෑ කියල තීරණය කරගත. ඒක දකින්න ඔය වගේ ක්‍රමවලින් නෙමෙයි. බුදුරජාණන් වහන්ස පෙන්නවා ඒක බුදුහාමුදුරුව විතරක්ම මේ ලෝකෙ දකින දෙයක් නෙමෙයි. ඒ නුවන ශ්‍රාවකයන්ටත් උපදවාගන්න පුළුවන්. ඒ ක්‍රමේ බුදුරජාණන් වහන්සේ අපිට කියල දුන්නා. බුදුරජාණන් වහන්ස පෙන්වා කෙනෙක් සමත භාවනා ඔස්සේ හිත ධ්‍යාන මට්ටමකට දියුණු කරලා පළවෙනි දෙවනි තුන්ගනි හතරවෙනි කියන ධ්‍යානවලට හිත දියුණු කරලා ඒ හතරවෙනි දෙහානයේ ඉදන් තමයි එයා උපදවාගන්නේ චුතූපපාතඥාන ඒක හතරවෙනි දිහානයක් තුළ කරමන්‍ය වෙනිට ඉතා පිරිසිදුවෙච්ච ඒ කාග්‍රතාවයක් තුළයි ඒ ඥානය විද්‍යාව පහළ වෙන එක විද්‍යාව ඒ අවබෝධය ඒ විද්‍යාවේ නුවන පහළ වෙනකොට අන්නේ නුවනින් දකින්න පුළුවන් කියනවා කෙනෙක් මැරෙනකොට කර්මාන්රූපී උපත කරායන ආකාරය ඒ නුවන තමයි චුතූප පාතඥාන. අන්නේ නුවනින් තමයි දකින්න මේ මැරෙන කෙනා ඒ මරණ මොහොතෙ මොකද මොන්න තරම් වේගයන්ත කියල බුදුහාමුදුරුවපෙන අපිට හිතා ගන්න බෑ. චිරිතක්ෂණයයි කියෙන වෙනස. ඒ මොහොතේ ඔහු චුත වෙනකොටම සැනි කර්මාන්රූපිය ඔහුගේ උපත ඊළඟ තැන පහළ වෙනවා. එදකොට මේ තරම් වේගෙන් සත්‍යයා මේ කය අතහැරලා තවත් කොහේ හරි උපතකට යන. එදකොට අපි දන්නම් මැරුණට පස්සේ මේ කය අතහැරල යනකොට ඒ කෙන ඊළඟ උපත කොහේ හරි කර්මාණ්ඩූපිය ඔහුට ලැබෙන. නමුත් පේනතුනේ මැරෙන්න්න කලින් ඉඳා ඊළඟ උපත ගැන ලකුණු පහළ වෙන්න පටන් ගන්න. එක හැමෝටම නොවන වෙන්න පුළුව. මේක මේ හැමෝටම සාධහරණයි කියලා කියන්න පුළුවන්කමක් නැමක සමහරයට එහෙම පේනෑ. බොහෝ දෙනෙකුට මරණාසන්න කාලව ගති නිමිති පහළ වෙන ලක්ෂණ තියෙන. එදකොට කෙනෙක් මරණාසන්න අන්තිම කාලේ ඊළඟ භවය ගැන ඊළඟ උපත ගැන ඔහුගේ කර්ම සකස් වෙලා තියෙන ඊළඟ උපත ගැන නිමිති පහළ වෙලා නිමිති පේන්න පටන්ග අන්න ඒවට තමයි ධර්මී කියන්න ගති නිමිති පහළ වෙනවා කියලා කියන්න. පිංහතුනි අපි ඉස්සල්ලා බලම සුගතිය ගැන යහපත ගැන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් ඉන්නවා බොහෝම සිල් රකින. කය වචනය සංහොරයි. බොහොම සිල්වත් ජීවිතයක් අත කරන. එයා මනසෙනුත් එහෙමයි කාටවත් වෛර කරන්නේ දවේශ කරන්නේ ඉරිසියා කරන්නේ මෛත්‍රී සිත වඩන. එයා බොහෝ පින්කර ගත කෙනෙ. මෛත්‍රිය පිනාතර අග්‍රම පිළ. එයා සුගතියේ දිවියලෝක යන ආකාරයට පින් රැස් කර ගත්ත කෙනෙ. ඊළඟට එයා සම්මාධිතිය පිහිටල කර්ම කරපල විශ්වාසය එතන විස්තර කරන්න බොහෝ තැන්වල ලෞකික සම්මාධිතිය. ලෝකෝත්තර සම්මාධිත්‍යය ගැන චතුරාර් සත්‍ය අවබෝධ චතුරාර් සත්‍ය අවබෝධ කරගන්න කෙන කොහොමත් සුගති දිවිය ලෝකෝ. උපරිම සෝවාන් වනත් ආත්මහතයි එයා නිවන් දකින. එතකොට එතනින් මෙහා පෘතජ්ජන කෙනෙකුට ධර්මාවබෝධය මෙහා පළවෙනියට මැතිකර ගන්න සම්මාධිට්්‍යය තමයි කර්ම කරපල විශ්වාසය. ඒකට ධර්මය කැන කම්මස්ස කතා සම්මාධිට්ටිය ලෞකික සම්මාධිට්ටිය කියල දසවස්තුක සම්මාධිට්ටිය කියලත් කියල. එතකොට මෙන්න මේ සම්මාධිට්ටිය යුක්ත වෙන. ආර්යන් වහන්සේලාට ගෞරව කරන තුනුරුවන්ට ගෞරව කරනවා සිල්වත් ජීවිත කත කරන. එතකොට මෙහෙම කෙන හොඳට පින් දහම් කරන. එවැනි කෙනෙකුට ජීවත් වෙලා හිටියක් මතකතියාගන්න යාගේ කර්මි හැදිල තියෙන සුගතිය. නින්දෙන් පිපිටියවගේ බුදුහාන්දුර පෙන්න්නන්නේ මහනෙන පින්කරගත්ත කෙනා. සුගති යන විදිහට පුුණ්‍ය කර්ම කුසල කර්ම රැස්තර ගත්ත කෙනා.
යථාබතන් නික්කිත්තෝ ඒවන් සංගේ හිසේ තිබ්බ බරක් අතහැරිය වගේ. ඒ සැනින් අර හිසේ තිබ බරක් බිමට වැටුන වගේ මෙහෙන් චුත්ත වෙනකොටම සැනින් දිවිය ලෝකයේ තමන්ට කර්මාන් රූපීව ඒ දිවිය තලයක පහළ වෙන. එතකොට කෙනෙක් ජීවත් වෙලා ඉන්න ඇති. මතක තියාගන්න මේක මේ මරණාසන්න කාලි ගතිනිමිති පෙවුනට හොඳට ජීවත් වෙලායින්න තරුණ වයසි මැදිවයසි පවා හොඳට පින් දහම් කරද්දී පරලව හැදිල ඉවර. හැබැයි එක වෙනස් වෙනවා. දැන් ඔබට තේරුම් ගන්නම මෙහෙම කියන්න ධර්මී තියෙනවා දවසක් මුගලම් මහරහත්තන වහන්සේ දිවිය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් තොරතුරුවහන පින්වත් දෙවිය පින්වත් දෙව්දුව ඔබ මේ තරා සැප සම්පත් විදින්නේ මොනවගේ පිනක් කරලා මොනවද කරපු පින්කම් මොනවද කරේ ඔහොම විස්තර අහගෙන යනකොට ලස්සන දිවිය විමානයක් දකින සත්රුවනින් පහළ වෙලා රත්තරම් පාටින් බැබලෙන දිවිය විමානය මුගලන් හාමුදුරුව මේ විමානය ළඟට ගිහිම් බලනොක්කෝ කවුරුත් නෑ දෙවිවරු නෑ විමානයක් පහළ වෙලා රත්තරම් පාටින් බැබලි බැබලි තියෙන. එතනින් යන දේවතාව පිරිසක් මුගලන් හාමුදුරුව දැකලා උන්වහන්සේ ළඟට ඇවිල්ලා ගෞරව වන්දනා කරලා කියනෝ සාමීනී ඔය විමානය නම් පහළ වනේ බරණැස නන්දිය සිටුවරය. බරණැස නන්දිය සිටුවරයා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා ශාලාවක් කරවල. ඒ ශාලාව සඟසතු කරලා පූජා කරල මහාදානයක් තුරු. ඔහු ඒ පින්කම කරන දවසේ ඔහු වෙනුවෙන් මේ විමාන දිවියලෝක පහළ වනාකි. අර දෙවියවරු කියනවා සාමීනය ඔබහන්සේ මනුස්සලෝකට වැඩියහම හදිසියවත් ඔයි නන්දිය සිටුවරය මුණ ගැහෙන පුළුව. ඔබහන්සේට නන්දිය සිටුවරය මුණ ගැහුණා. ඔහුට කියන්න අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා. දෙවියන් ඔබේනකම් බලාගෙනීම. තව තවත් පින්කරගෙන කුසල් වඩාගෙන තවතිසා දෙවියන් අතරම උපදින්න එන්න කියලා නන්දිය සිටුවරයට කියන්නකි. දැන් ඔන්න ඔය දේශනාවෙන් අපිට ගොඩා කරුණු තේරුම් ගන්න පුළුවන්කම තියෙන. ඒ තමයි ඒ වෙනකොට නන්දිය සිටුවරය මේ මරණාසන්න කාල හිටපු කෙනෙක් නෙමෙන. ඔහු හොඳට මැදිවයසි තරුණ වයස වෙන්න පුළුවන් හොඳට පින්කම් කරගෙන සිටුවරයෙක් හැටියට මනුලෝ ඇජබිලායින්න කාලෙ. ඔහු මොකද කරේ ශාලාවක් කෙරෙව. ඒ ශාලාව හදලා ඉවර වෙලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වඩම්මලා මේ ශාලාව සඟසතු කළ ශාසනය උදෙසා පූජා කර. ඒ පූජ කරපු දවසේ දානිකුත් දුන්නා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානමී පින්කමකුත් කර. මේ පින මනු මේ මනුස්සලෝක කරපු පින. මේ පින්කම කරනකොට පුදුම සතුටකින් පුුණ්‍ය සිතුවිලිවලින් අනේ සාධකයකි පින අනුමෝදන් වෙලා ඒ පින කරන වෙලාවේ ඔහු වෙනුවෙන් දිවිය ලෝකයේ 12 යොදුනක් විශාල සට්ටුවනින් දිව්‍ය විමානයක් පහළ වෙන. හැබැයි දැන් ඒ විමානේ ඔහු මනුලොව හිටියට ඔහු වෙන විමානයක් පහළ වෙලා දිවිය ලෝක. මුගලම් මහරහතන් වහන්සේ දිවිය ලෝකට වැඩම කරපු වෙලා ඔය විමානය දකින. එදකොට ඒ දෙවියවරු කියනවා සාමීනී මේ විමානය බරණැස නන්දිය සිටුවරයක් වෙනුවෙන් දිවිය ලෝක පහළ වෙච්චු විමානය. ඔබහන්සේ නන්දිය සිටුවරයට ගිහින් කියන්න තව තවත් පින්කම් කරල. තව තවත් කුසල් දහම් වඩලා. තවතිසා දෙවියන් අතරම ඒ දිවිය ලෝකෙටම එන්න කියලා කියන්න කිය. අන්න එතන කාරණයක් තියෙන. ඒ තමයි දැන් නන්දිය සිටුවරයා පෘතජ්ජන මට්ටමේ ඉන්න කෙනෙ. එදකොට නන්දිය සිටුවරයා බොහොම සද්ධාවෙන් ශාලාවක් හදල දානයක් දීල පින්කමක් කර. ඒ පිනේ විපාකෙන් දිවිය විමානයක් පහළව. හැබැයි තාම නන්දිය සිටුවරය මනුලොව. දැන් නන්දිය සිටුවරයක් පෘතජ්ජනයෙක් නම් ඔහුට ඔහුගේ ජීවිතය අර කර්මය වෙනස් වෙන්න පුළුවන්. ඔහු අතින් අපායගාමී අකුසලයක් වෙන්නත් පුළුව. මේ හොඳට පින්කම් කරපු මිනිස්සු මේ හිතාගන්න බැරවිදි අකුසල් කරන. කාලයක් හොඳට භාවනා කරනවා දන් දෙනවා සිල්රකිනවා පින්කම් කරනවා. මෙන්න කාලෙකට පස්සේ බුදුහාදුරන්ට බැනබැන යන මිනිස්සී. එතකොට යම් කාලෙකද නන්දිය සිටුවරයා තව කාලයක් ගිහිල් අපිහිට මිත්‍යා දෘෂ්ටියක් වැළඳ ගත්ත කිය. මේක තමයි හරි කියල මිත්‍යා දෘෂ්ටියකට අහුව.
ඊට පස්සේ අකුසල් කරන පවකම් කරන අර දීපු දානටම ගරහන්න අර පූජ කරපු ශාලාවටම බනිනවයිට පස්සේ. ඒ වගේ අකුසල් කරනකොට වෙන්නේ අර විමානයක්තු දහගන්න ඒ පින ඉවරයිට පස්ස. අකුසල් බලවත් වෙනකොට ඒ පිනේ විපාක යට පත්වෙන. ඒ නිසා අර දෙවිවරු කියනවා සාමීනය ඔබහන්සේ නන්දිය සිටුවරයට කියන්න තව තවත් පිරි කරගෙන තව තවත් කුසල් වඩාගෙන තවතිසා දෙවියන් අතරට මෙන්න කියල. හෙදකොට අපිට පේනවා අපි ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ මම අපි කවුරුත් කරන කියන කර්මයන් වලට අනුව ඊළඟ උපත පිණිස කර්ම සකස් වෙලා අවසාන. ඒ නිසා තමයි භවය කියලා කිය. භවපච්චයා ජාති පටිච්ච සම්පාදය වහල ඇතින භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස්වී. කාම බව රූප බව අරූප බව කියල බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පාදය මේ භවය කොටස් තුනකට බෙදෙනවා. කාම භවය කියල කියන කාමලෝක විපාක පිණිස කරම හැදෙන අපි කරන පින් පවවනුව කාමලෝක විපාක පිණිස කරම හැදෙන. රූප භවය කියල කියන්නේ රූපී බ්‍රහ්ම ලෝක දාසයක් කිය. තව තමන් හිත වඩන භාවනා කර ඒ සමාධි මට්ටම සමාධිය පුරුදු කරන ප්‍රමාණය මත ඒ බ්‍රහ්ම තලවල උපද පිණිස කරමය හැදෙන රූප භවය සකස්වෙන. අරුල්ප භවය කියලා කියන්නේ කෙනෙක් අරුල්පී දිහාන වඩන ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින් චඥායතන නේව සංඥානා සංඥායතන අරූප දිහාන වඩන. එතකොට යාට අරූප භවය සකස්වෙන. යා මැරුණට පසකම උපදින හැබැයි යා දිහාන වඩනකොටම ඊළඟ භවයාට හැදිලලිවර. එතකොට ඔන්න ඔය විදිහට කාම භව රූප භව අරූප භව හැටියට භවය කියලා කියන්න විපාක පිණිස කර්ම සකස්වී. අපි ජීවත් වෙලා ඉන්න කාලය අපි කවුරුත් කරන කියන දේවල් මත අපිට කරණය හැදිලතිය. අපි ඉදිරියටත් කරන කියන දේවල්වලට අනුව ඒ කර්මය වෙනස් වී වෙනස්වී සකස්වෙන. යම් මොහොතක මැරුණනගේ මැරෙනකොට අර බලවත් එච්ච කර්මය මත ඇදිලෑ. එතකොට අපි ගමු දැන් ගති නිමිති ගැන. දැනකොයි සකස් වෙලා තියෙන කර්ම මරණවසන්න මොහොතේ බලවත්ත. සමහර වෙලාවට නොසිතන විදිහට කුසල් යටපත් කරගෙන අකුසල් බලවත්තේ. ඒවට කෙන ආසන්න කර. කුසල් මැඩලන අකුසල් එහෙම වෙන්නත් පුළුව. අකුසල් මැඩලන කුසල්. කරපු අකුසල් යටපත් වෙලා මරණ මංචකේ කුසලයක් මතු වෙන්නත් පුළුවන් පිනක් මතු වෙන්නත් පුළුව. ඒ මොහොතේ බලවත්වෙන දේටාන් මර රැස්සච්ච විපාක වෙනස් වෙන්න පුළුවන් අන්තිම වෙලා. ඒකයි භයන් හොඳට සුගතියන් පින්කරපු කෙනෙකුට අවසාන මොහොතේ අකුසලයක් බලවත් වෙලා අර විපාක වෙනස් වෙන පුළුව. දැන් ධර්මාසෝක රජරුවන්ට අවසාන මොහොතේ දවේශයක් වෛරයක් ඇතිවුණාර ළඟහිටපු පවන්සලන කෙනත්තේ. ආසන කර්මයක් හැටියට අකුසලේ බලවත් වන ඒ වෙලාට. ෂණිකව ප්‍රතිඵලය වෙනස් වන අන්තිම මොහොතේ. අන්නේ කයි පුතජන ජීවිතයේ භයානක. මරණ මංචකයේ පවා අවසාන මොහොත පවා ජීවිතයේ තීරණාත්මක තැන. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා සෝවාන් වෙච්ච කෙනාට ඔය අනතුරනෑ. ඒකෙන අය කාන්තේ සුගතිය උපදින කෙනෙ. එයා සතරාපාය සදහටම මිදිච්චි කෙනෙ. එතකොට මරණාසන්න කෙනෙක් දිවියලෝක උපදින විදිහට පින් කරලා හොඳට පින්කං කරලනම් අන්තිම කාලයාට ගතිනිමිති හැටියට දිවිය විමාන පේට පුළුව. තමන් වෙනුවෙන් පහළ වෙච්ච දිවිය විමාන තියෙනවන තමන් කළ ප්‍රබල පින්කංවලට අනුව ඒවා නිමිති වසයෙන් පේන. ඒවා සම්පූර්ණයම විස්තර පේ නොනම මේ චිත්‍රපටියක් පේ නොනෙමේ තැන් තැන් ගොලින් යාට පේන වර්මික හීන පේනවා වගේ ඒවා හිතට මැවිල පේන. හැම වෙලාම යාට ඒක පේන පටන්ගන්න නිතර නිතර පේන. එක නිකන් දවසක් කලාතුරකින් හීනයක් දැක්කමගෙනම යාට අවසාන කාලේ ඒ නිමිති පහළ වෙන. එයාට දිවිය රථ පේන. දෙවියන් අහසේ දිවිය රථවලින් යනම පේන. සමහරට පේනවා දෙවුරු ඇවිල තමන්ට අඩ ගහන. අපි ළඟටේ අපි ළඟටේ අපේ දිවිය ලෝකට එන්න කියලා අඩ ගහන අපේ. තැනු බහල ඇති දුටු ගැමු රජතුමා.
මරණාසන්න වෙච්ච වෙලාවේ දෙවියවරු දිවිය රථ 6ක් අහස පෙනීදලා. ඒ දිවිය ලෝකවලට දෙවියන් අඩ ගැහුව කියනවා. රජතුමා එන්න අපේ දිවිය ලෝකෙට. අනේ රජතුමා එන්න අපේ දිවිය ලෝකෙට අපිත් එක්කෙන් අපේ දිවිය ලෝකෙට යන් කියලා දෙවියන් අඩ ගැහුව කියන. එදකොට අපිට පේනවා පින්කර ගත්ත කෙනාට මරණාසන්න මොහොතේ ඒ ගතිනිමිති පහළ වෙන. දුටුගැම රජතුමා ගැන තියෙන රජතුමා පිරිත් අහහිටිද අන්තිම වෙලාවේ දුටුගැම රජතුමා උත්සගෙනාවේ රුවන්වැලි මහාසෑය ළඟට ඔබ දන්න ඔය කතා. රුවන්වැලි සෑය ළඟට උත්සගෙන එනකොට මේ රජ්ජු ඇවිදගෙන දුවගෙනාව නෙමෙයි. ඇඳ පිටි එක තැන් වෙලා හිටි අන්තිම මරණාසන්න වෙලා ඇඳ පිටිම්ම අමාත්‍යවරු පිරිස උත්සගෙන අනේ මා උත්සගෙන පලයල්ලාක මහාසෑය ළඟට. ඒ වෙනකොට මහාසෑය වැඩ සම්පූර්ණයෙන් අවසන් නොවනා අවසම් වෙච්ච විදිහට මවල හදල තිබේ අන්තිමටික. කොත් කැරැල්ල ලී දඩ තියලා සුදුරදිවලින් මොතල ඒ වෙනකොට සද්ධහතිස්ස රජතුමන් දුටුගැමු රජතුමා වෙනුවෙන් මේ කාරය අවසම් වෙච්ච විදිහ සම්පූර්ණයෙන් හිතහදන්න ඕන් නිසා මහාසෑය වැඩ ඉවර වෙච්ච විදිහට මවල අන්තිමටික හැද. චෛත්‍ය ළඟට උත්සගෙන එනකොට සුදෝ සුදුවට මහා සෑපේන පුතුම සතුට සාධකාරදිදී බුදුගුණ කිය කිය වන්දනා කර. අනේ මා උත්සගෙන පලයල්ලාගේ මහා සෑය වටේ මා වන්දනා කරෝ පලකි. ඇඳ පිටින් චෛත්‍ය වටේම උත්සගෙන ගියා. මළුව කෙලවරකින් තිබිබා. එක පැත්තකට හැරෙනකොට ඇතින් පේනවා ලෝවා මහපාය. තමන් සංඝයාට හදල පූජා කරපු ප්‍රාසාදය උපෝසතාකාරි පෝයගේ ඒ පැත්තට හැදිල සාධු කාරදිීල වන්දනා කර තව ඇතින් පේනම් මිනිස වැඩි චෛත්‍ය සාධු කාරදිීල වන්දනා කර රුවන්වැලි මහා සෑදිහා බලාගෙන තමන් කරපු පින්කන් සිහි කරනකොට අමාත්‍යවරේ පින් පොත ගෙනහලා රජතුමා කරපු පින්කං එකින්න එක රජ්ජුරුවට සිහි කරල මරණාසන්න වෙලාවෙ පින බලවත් කර. ඒ වෙලාව රහතන් වහන්සේලා පවා වැඩම කළ රජ්ජුරුවන්ට පිරිත් කියන. පිරිත් අහගෙන වැදගෙන පිරිත් අහනකොට අහසේ දිවිවරු පිරිලා. දැන් අනිත් අයට පේනෑ ඉරදි බල සම්පන්න රහතන් වහන්සේලා හැබැයි දිවසින් දැක. රජතුමාට පේන අහසේ දෙවිවරු දිවිය රථවලින් පිරිලා අඩගහන වනේ රජතුමා එන්න අපේ දිවියලෝකට අපිත් එක්කය නෑනේ අපි ළඟට එන්න කියලා. දැන් වැඳගෙන බණහන රජ්ජුරුවන්ට මේක හොඳට පේනවා. රජතුමා අතින් කිව්වා චුට්ටක් කොහොම ඉන්න මට පිරිට්ටි කහගන්න දේ. මං මේ පිරිත් අහනමට කරදර කරන්න. දැම් මේ අතින් සංඥා කරේ හාමුදුරුන්ට මේ පිරිත් එපා කියලා අතින් කිවන්න මේ. අර දෙවියන්ට කිව පිරිත් අහන්න මට දෙන චුට්ටක් ඉවසන්න. හැබැයි වටපිට හිටපු අය හිතුවා හනේ රජ්ජුරුව මේ වැදගෙන පිරිත් අහගෙන හිටපු රජ්ජුරුව මේ අතින් පිරිත් කියන්න එපා කියලද මේ කියන්න. ඔච්චර පින්කං කරපු රජ්ජුරුවෝ මේ මරණාසන්න වෙලාවේ කල්පනාවත් අඩුනාද කියලා හිතුව. මේක දැක්ක මිනිස්සුන්ගේ සිතුවිලි දැක්කා හිත දකින නුවනක් තිබ තේරපුත්තාවේ මහරහතන් වහන්සේ. මල්මාලා හයක් ඉල්ලගෙන අධිෂ්ඨාන කරලා එතන හිටපු පිරිසට දුන්නා රජතුමාට මල්මාලා හය අතේ තියලා මේ අහසට විසි කරවාන්න. අර මල්මාලා හය අහසට විසි කරනවා සමගම අහසට පැනනැ කළ දිවිය රත හයේම වෙන වෙනම දැවටන. දැන් මිනිස්සුන්ට අහස දිහා බලනකොට දෙවියම් පේන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට දිවිය රත පේනෙත් නෑ. හැබැයි අහසේ මල්මාලා හය එල්ලිලා තියෙනවා පේන. අන්න මිනිස්සු දැනගත්තානේ අපි දැක්ක නැති වුණාට මේ අහසේ දෙවිවරු පිරිලා අපේ රජතුමා එක් කියන්න දෙවිවරු ඇවිල්ලා. රජතුමාට පේ ඔය වෙලා තමයි පිරිත් අහලා ඉවර වෙලා රජතු මහන්නේ සාමීනී මේ දෙවිවරු දිවිය රත හයකින් මට අඩගහන. මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන වැඩඉන්න මොන දිවිය ලෝකෙද කියලා. රජතුමනී තුසිත දෙව්ලෝකි. එහෙම නම මමත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩඉන්න තුසිත දෙව්ලෝම හිත පිහිටෝනවා කියල හේම වැඩගත්තා. නින්දෙන් පිපිදිය වගේ තුසිත දිවිය ලෝකෙන් ආපු දිවිය රතේ පහළ වනාට හොම තම අප ඉතිහාසතිය. තැන් ඔබට හිතන ඔය ඉතිහාස කතාවන්න කිය. බුදුරජාණන් වහන්සේගේ කාලේ
සැවත් නුවර ධම්මික කියලා සිටුවරේ ඔය වගේම සිදුවීමක් තිය. ඔහුත් මරණාසන්න වෙච්ච වෙලා දිවිය රත අහසි පෙනීද ළඟ ගැහවකෙන සිටතුම අපි ළඟට අපේ දිවිය ලෝකට ඒමන අපිට පේනවා පින්කරපු කෙනාට අවසාන කාලෙ ගති නිමිති හැටියට ඊළඟ උපත ගැන ඔය නිමිති සටහන් පහළ වෙන ඒවට කෙනම ගති නිමිති කියල. ඊළඟට පිංහතුනින් ගති නිමිති හැටියට අකුසල් කරපු කෙනෙකුට අපි ගමු පවකම් කරපු කෙනෙකුට නිරේ යන විදිහටම කර්ම රැස් කරලන ඔබහල ඇති දනංජාන කියලා සූත්‍රයක්ති. මේ දනංජාන කියන බමුණා පවකම් කරලා අකුසල් කළ බොහෝ පවකරගත පවකාරය. අන්තිම වෙලා ගිනි දැල් පෙවුණක් කිය. තමන්ට දැනෙනවා කවුරු හරි මේ හිස වටේට කඹයක් වෙලලා. කිටි ගාල හිර කරනවා වගේ තමන්ගේ ඔළුව වටේට කඹයක් වෙල්ලලා හිර කරනවා වගේ දැනෙන. උල් පිහිවලින් හිස්මුදුන පලනවා වගේ තේරෙන. මස්කපට පිහිගෙනල්ල තමන් වල්ලගෙන බඩවැල් තීරු කපනවා වගේ වේදනා උපදින. හතර දෙනෙක් උත්සගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා තමන්ම පුච්චනවා වගේ තේරෙන. දැන් මේ පහළ වෙන්න ගති නිමිති ඊළඟ උපත ගැන නිමිති පහළව. ඔය වගේ දේශනාවලති ඔබ හලති ඕන තරම් ඔය වගේ සිදුවේ. වර්තමානය පවා සමහරය මරණාසන්න අය කියනවා. අන්න අතද ඉන්නවා මාව එකකං යනවා මට ලෝදිය පෝනෝ මට අනිනවා ආයුධවලින් මාව කපන ඔය වගේ සමහරයනවා. සමහරයි සතියත් දෙකක් කෑගහන මාව පුච්චනූ මාව ගිනිගන්නූ ගේ ගිනිගන්නූ කියල කෑගහන. අපිට ඕන තරන්න ඔය වගේ අත්දැකීම තියෙන. සමහර මරණාසන්නය උත්සගෙනනවා අපි ළඟට. බොහෝ වෙලාවට දවසක් මට මතකයි දරුව ඇවිල්ලා ඒ තාත්ත මැරිල. ඒ තාත්ත වෙනුවෙන් රෝධපුටු දෙකක් පරිත්‍යාග කළ දරුව කිවන්නේ හාමුදුරන්නේ තිමන් තාත්තට පින්දුරුණ. ඒ රෝධපුටු දෙක පරිත්‍යාග කරලා ඉතින් ඒ තාත්තගේ නම ලියල මට කොලයක් දුන්න හාමුදුරන්නේ කාටරය අසන්න කෙනෙකුට පූජ කරන්න තාත්තට පින් දෙන්න කියලා. ඉතින් තාත්තට පින්දුන්නට පස්සේ දරු 3-4 දෙනෙක් හිටියා. ඒක ළමෙක් ඉතින් කිව්වානේ හාමුදුරනේ තාත්තනං ඉතින් පින්ගන්න තැනක නැතුව ඇති කියලා. ඊට පස්සේ මං ඇහුව ඇයි කියලා. හාමුදුරනේ ඇත්තම කතාව අපේ තාත්තා හරියට පව් කරපු කෙනෙකි. අපි දන්න කාලෙකවත් තාත්තා පිනක් කරගත්ත කෙනෙක් නම් නෙමෙයි. තාත්තා අන්තිමට මැරුණේ සතියක් දෙකක් තිස්සේ කෑක ගහයි කිය කිව දොරාරින්න දෙන්නෑ කිව. දොර ඇරපුහම කෑගහනලු ගින්දරේනුවෝ මාව පිච්චෙනුවෝ ඒ දොරවහ පල්ලා කියල කෑගහන. ජනලයක් කරනට කෑගහනකව ගේ ගිනි ගන්නුවෝ ගින්දරේනුවෝ එලියෙන් ගින්දරේනුවෝ කිය. රෑ තිස්සේ කෑගහනවා කිව. මගේ අතපය කපනුවෝ මාව ඉරනුවෝ කියතකින් මාව කපනුවෝ උල්ලොලින් අනිනුවෝ කියකි කෑගහන. ඇඳ වටේට යම පල්ලු පිරිලයින්නවා කියලා කෑගකහ හෝතියතිය කියනවා කිය. හිටි ගමම් මහරය කෑගහනවලු මගේ බඩ පිච්චෙනෝ දිව පිච්චෙනෝ මට ලෝදිය පෝනුව කියලා කෑගහනක. ඔහම කෑගහ සතියක් දෙක කෑගහහින්දල තමයික තාත්ත මැරෙන. එදකොට බලන්න කෙනෙක්ගේ ජීවිතයේ තමන් රැස්කරගත්ත දේවල් මරණාසන්න කාලින් නිමිති පහළ වෙන. ඒවට ධර්මී කැනෙ ගති නිමිති කියලා. ඒ වගේ නිමිති පේන්න පුළුවන් මරණාසන්න කෙනෙකුට අපාය සහගත නිමිති පහළ වෙන. නිරේ යන්න නං ඊළඟ උපත පිරිස කර්මය හැදිලා තියෙන්නේ ඔය වගේ නිමිති පහළ වෙන ඒවට කෙන ගති නිමිති පහළ වෙනවා. ඊළඟට කෙනෙක් මරණාසන්න වෙනකොට එයාගේ කර්මය හැදිලා තියෙන්නේ තිරිසන් ලෝකෙට නම් අප හිතමු යා තිරිසං අපාය යන විදිහට කර්ම රැස් කරගත්ත කෙනෙ. එයාගේ උපත තියෙන මැරිලා තිරිසන් ලෝකය උපදින්න නා. එයාට මරණාසන්න කාලී බිය තැති ගැනීම බහුලෝ දැන. බියයි තැති ගැනීමයි. පිංහතුනි ධර්මී තියෙනවා තිරිසන් ලෝකයේ තිරිසන් සත්‍යයන්ට වැඩිපුරම දැනෙන්නේ බිය තැති ගැනීම කිය. ඔබ මේ ඔබට ඕක මේක හොඳට තේරුම් ගන්නල ඔබ බලන්න සත්ත ලෝක සභාව තිරිසන් ලෝක කැන අපිට නිරේ ප්‍රේත ලෝක පෙවුත් නැතිවුණාට තිරිසා සතුන් ඇහැට පින්න ඉන්න සත්තුකොට සක්කින්නවන මේ හැම සතයකම ජීවිතේ පුංචි සතා තව සතයක්ගේ ගොදුරා
ඒ සතා තවත් ලොකු සතෙක්කි ගොදුරා. ඒ සතා ඊටත් වඩා ලොකු සතෙක්කි ගොදුරා. එක ඒක සත්වයන් ගොදුරු කර ගනිමින් ජීවත්වෙන අපායක් තිරිසං අපාය. කුසගින්න වෙනුවෙන් ඒ සත්වයම් මරාගෙන ගොදුරු කර ගනිමින් ජීවත්තේ. හැම වෙලාම මරණ බයත් එක්ක මේ සත්වයන් ඉන්න තැති ගැන මරණ බය කෙනෙක ඔවුට දැනෙන තැතිගන්න බයයි. ඒක හැම සතෙක් තුළම තියෙන. දැ බලන්න පොඩ්ඩි සද්ධයක් කාව එක පාට තැතිගන්න සත ඇකිලෙන නිදාගනන්න සතයික ඇකිල එක්ක එක පාට පැනල දුවන ගුහාාවකන සැනින් ගුහාාවකට රිංග ගන්න ඇතුළට රිංග ගන්න පීඩන මාළු ගැන හිතන්න පොඩි ගලක් දාලා බලන වතුරටිකට සැනින් වේගෙන් එහාට මෙහට කියල කොහරි හැන්ගෙන තනක් හොය පුංචි සද්දයට පොඩි දේට ගහකත්තක් කැඩුනත් පියාවන සතා සැනින් බයවෙලා ඉහලට පියාව දුවන සතා දුවන හැන්ගෙන සතා හැන්ගෙන පීනන සතා සැනින් පීනල අස්සක හැන්ගෙන තැනක් ඔයාගන්න හැම වෙලාවෙම මේ තිරිසං සතුන් මරණ බය තැති ගැනීම ජීවිතය ලොකු තැති ගැනීමක් එක බියෙන් තැති ගැනීමෙන් ඔවුන් ජීවත්ත ඒක තමයි අපායි ස්වභාව මරණාසන්න වෙනකොට ජීවිතයේ තිරිසං අපායට යන විදිහට කරම කරපු කෙනෙක් න බුදුහාමුදුරු පෙන්වා ජීවත්වෙලායින්න කාලෙ කයින් දුෂ්චරිතය කායික දුෂ්චරිතය කියන ප්‍රාණගාත කරනවා හොරකං කරනවා වැරදි කාම සීවනය දෙනවා ඉළඟට වචනය බොරු කේලම් පරුස වචන හිස් වචන හිතේ ඉරිසියා කරනවා වෛර කරන අනුන් නැසේවාකික අනුන්ට සාප කර දැඩි මිත්‍යා දෘෂ්ටික අදහස්සල පිහිටලයින මේ වටිකන දසාකුස තුනුරුවන්ට ගරහනවාන් තියෙන පවකං කර ගොඩාක් මේ ප්‍රාණගාතාදී අකුසල් කරපු අය තිරිසන් සතුන් අතර උපදින්න ගොඩා හේතුවෙන කර්මයක් තමයි තිරිසන් සතුන්ට හිංසා පීඩා කෙන සත්ව ගාතන තැම්බලන්න ධර්මය ඔය ජාතකතුතේ තියෙනවා එක එළුවෙකුගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදීපදි බෙලි කැපුම් කෑව කියනවා එළුවෙක් වෙලාම ඉපදිලා කර්ම විපාක ගෙව්වේ විදිහට ඒ වගේ ඔය හරක් මරණයි කුකුල්ලු මරණයි සතුන්ට වදදීල මරණයි ගොඩාක් ඒ සත්වයන් අතර උපදින ඔබ හල ඇති බුදුහාමුදුරන්ගේ කාලෙ රජගහනුවර චුන්ද සූකරක ගැන ඌරෝ ඇතිකරේ ඌරන්ට ආදරයට නෙමේ මරන්න දවස ගාන ඌරු මරණ මස් පිණිස සතුන් ඇති කරලා ඌරු මරමරා ජීවත් වනා තමම් මරණාසන්න වෙනකොට ගති නිමිති පහල වන ඌරෙක් විදිහටම කෑගහල කෑගහල පණගිය ඒ නිසා මේක තමයි ස්වභාව තමන්ට ඒ විදිහටමා ඉපදිලා ඒ වගේ මැරුම් කකා යනවා කල්ප ගන ආත්ම 100 සමහර ආත්ම 500,000 විපාක දීල තමයි කර්ම විපාක ඉවරවෙ මේ සසර අපි ඇස් දෙකෙන් දකිනවට වඩා දහම් මැසින් බලන් ලෝකෙ දිහා සසර කොච්චර භයානකද කියලා ඔබට තේරේ එතකොට කෙනෙක් එවැනි තිරිසල් ලෝක උපදින විදිහට කර්ම රැස් කරලා නම් මරණා සමකාලේ බය තැති ගැනින් දැනෙන ඔබ සමහරලාට ඔබට මේ වගේ ලෙටු මතක්කෙන පුළුව සමහරය අපි දැකලා තියෙනවා අපි සමහරය වෙවුලන හැම වෙලේ මෙහෙම වෙවුල වෙවුලයි වටපිට බලනව නිගන් සතෙක් වගේ භයයි කියල බලන ඇකිලෙන උන්ඩි වෙන සමහරයින්න කාම්බරි ගේ කාම්බරි එලියට එන්නේ එක්ක ඇදසේ හැන්ගෙනවා දොරමුල්ලෙ හැන්ගෙනවා උන්ඩි වෙනවා සමහරට පේනවා එක සාරපය හරක් අනින්නෙනවා කියනවා නයිෙනවා කියනවාගේට බල්ලෙක් පස්සෙන් එනවා කියනවා ඒක සත්තු පේන පටන්ගන්න සමහරය අපි දන්න අපි සමහරුට කතා කරනකොට ලෙඩු බලන්න ගිල්ලව පිරිත් නුලක් හරි ගැට ගහන දන්න කියන අය අපි ගිය අවස්ථා තියෙනවා කතා කරන්න ඇකිලෙනවා එක ඔලුවේ නම් රෙද්දක් මොනොහරි පොරෝගෙන කතා කරනට ඇකිලෙන ඔවුන්ඩි වෙන යම්තන් හිමීට හැක් දාලා බලනවා සැනින් උන්ඩි වෙන එතකොට මේ මැරිලනින් මනුස්සය අන්තිම කාලෙ මේ වගේ බය තැති ගැනීමෙන් මුන්ඩි වෙලා ඇකිලිලා සතෙක් වගේ බලබලායිතුහෙ මැරෙන ඊළඟ උපත ගැන අවසාන කාලෙ නිමිති පහල ඒ ලක්ෂණ පෙන්නුම් කර ඒ අනිත් අයට කියාගන්න බැරිවේ මට මේ පේනවා මේ පේනවා නමුත් ඒ ලක්ෂණ යම් මට්ටමින් හරි තේරුම් ගන්න පුළුව
ඒවට කෙන ගති නිමිති ඊළඟ ගතිය ගැන නිමිති පහලව. ඊළඟට පින්නතුනී ජීවත් වෙලා ඉන්න කාලේ ප්‍රේතලෝක උපදින විදිහට අකුසල් කරලග. ගොඩාක්ම ඉරිසියාව වෛර කුහකකම් පංච දුෂ්චරිතයේදී ඊළඟට දේපොල ඉඩ කඩන්වලට තියෙන අසීමිත තන්හාාව ලෝභක ආසා ඒවෑල පෙරේතිව අමනුස්්‍ය වෙලා උපදින්න හේතු. ගොඩාක් අය තමන් ඉඩ කඩන්ගොට නඩු කියාගෙන වෛර බැඳගෙන සාප කරගෙන දේවාලගානය අනුන්ට ඌනියන් කර ඕවම තමයි ගොඩක් ජීවිතවල ඔබ බලනව ගංගල ජීවත්වෙන සාමාන්‍ය මිනිස්සුගේ ජීවිත හැම වෙලාවෙම අනුන් එක්ක වෛරයෙන් දවේශයෙන් ඊරිසියා කර වෛර කර අනුන්ට සාප කර තව කෙනෙක් හරියනකොට කෙනෙක් දියුණු වෙනකොට ඇස්වල කටුවනිනවාගේ සාමාන්‍ය මිනිස්ව. ඒවෑ ප්‍රතිඵල ප්‍රේත ලෝකයට කර්ම හැදෙන. සමහරලාවට ඒ ඉඩ කඩන්ගොලම අමනුස්්‍යය වෙලා ඒවට ආසාය උපදින. ඒ ගෙවල් දොරවල්ලම මලයක්ෂයෝ ප්‍රේතියෝ වෙලා උපදින. එදකොට මේ වගේ නොයේ ප්‍රේතාත්ම ගැන සඳහගෙන අපි දේශනාවල කතා කරල තින ප්‍රේත කොට්ටාස ගැන. එදකොට යම් කිසි කෙනෙක් මේ වගේ කයින් දුෂ්චරිතයේදිලා වචනින් දුෂ්චරිතයේදිලා මනසෙන් දුෂ්චරිතයේදිලා. නිතර පවකං කරලා ඉරිසියා වෛරයේ ක්‍රෝධය තුළ ජීවත් වෙලා තන්හාාවෙන් ලෝභකමින් ජීවත් වෙලා මරණාසන්න වෙනකොට. එයාගේ කරම හැදිල තියෙන ප්‍රේතාපායටන එයාට ගති නිමිති හැටියට ඒ නිමිති පහළවෙන. සමහරුන්ට අමනුස්්‍යයෝ පේන්න පටන්ග. අර මැරිච්ච ප්‍රේතලෝකවල ඉන්න තමන්ගේ ඥාතීන් පෙනීන්න සමහර ගොඩක් අයිටේ ලක්ෂණ තියෙන. ගොඩක් අයිකෙන අපේ මැරිච්ච තාත්ත පේනවා මැරිච්ච බාප්පයින මැරිච්ච අම්මයිනවා මේ ඇඳළඟ ඉඳගෙන ඉන්නවා කියනවා අර ඇදේ කෙරවලින් ඉන්නවා කියනවා අඩගහනවා කියනවා සොහනට එක් අය සමහරට කියෙන රෑතිස්ස කෑම කවලට දන්නේනේ අනිත් අයට පේන්නේ අමනුස්්‍ය ඇවිල්ල අමනුස්්‍යය කණගොඩ කෑම කවඩු සොහනට එක්කං යන් කියල අඩගහන කකුලෙන් අදිනවා කියන බෙල්ලමිරි කන්නනවා කියන අනිත් අයි සමාට කියන ඔය බයට වෙන්න නැති ඔය විකාර කියවුණවා ඉති පිසු ගාතාව කළ නිදාගන්න කියකි සමාරු දන්න ඇතිකමට නොයෙක් දේවල් කිය. එයාම කරපු කරම මරණාසන්න වෙලාවේ ගතිරිමිති හැටියටේ පහළ වෙලා බලවත්වෙන ආකාර. ඒ නිසා පින්වතුනී මරණාසන්න මොහොතේ තමන්ගේ ඊළඟ උපත ගැන ඔය වගේ නිමිති පහළවේ. ඒවට ධර්මී කියන්නේ ගති නිමිති ඊළඟ ගතිය ගැන නිමිති පහළ වෙලා පේන. මනුස්සලෝක උපදින කෙනාටත් ඒ වගේ නිමිති පහළ වෙන්න පුළුවන් කලාත. ඒ නිසා පින්වතුනී අපිට මේ දේශනාවලින් ඉතාම පැහැදිලිව පේන කාරණය තමයි අපි යමක් වැපිරුවාද මතකතියාගන්නේ නිමිති පහළවෙනි ඔක්කෝම අනුම් වපුරපු දේවල් නෙමෙයි. යාදිසං වපතේ බීජං තාදිසං හරතය පලක. යමක් වපුරනවද වපුරණ දේමයි අපි නෙලාග. කවුරුත් වපුරණ දේවල් කවුරුවත් ගෙනනවා නෙමෙ. ඔබේ අම්ම තාත්ත කරපු කර්ම උභාරගෙන යනවා නෙමෙ. ඔබේ දරුව කරපු කර්ම ඔබ පිටින් යනවා නෙමෙ. ඔබේ අක්කනන්ගේ අයියා සහෝදරයෙක් කරපු කර්මයක් ඔබාරගෙන යනවා නෙමෙ. හැබැයි ඔබට එහෙම පේන්න පුළුවන්. සමහර කෙනවා මේ මුන් නිසා තමයි මං විදවන්න මුන්ගේ පවකාරකම තමයි මගේ පිටින්ගේ ඔකිවල්ල කේතිගේ හම අම්මලහෙම බනින හැටි අහල ඇති. සමට දරුවන්ට බනිනො මේ මුන් නිසා තමයි අපිටත් මේ කරදර මුන්ගේ කරුම තමයි අපිටත් මේ ගෙවන්න වෙලාතිය. එහෙම කියන අවස්ථා තියෙන. මතක තියාගන්න කාගේ බුදුහාදුරු පැහැදිලිව ධර්මය තුළ පෙන්වා කම්මස්සකා සත්තා මේ සත්‍යයෝ කවුරුත් කරමය ස්වකීය කරගත්ත පිරිසා. කම්ම දායාදු කරමී දෑවැත්ත කරගත පිරිසා. කම්ම යෝනී කම්ම බන්ධු කම්ම පටිසරද. යම්කම්මං කරිස්සාමි කල්්‍යයානනවා පාපකංවා තස්සදායාද. යම් කර්මයක් කරාද තස්සදායාද ඒ කරමීම දෑවැත්ත හැටියට අරගෙනයන්න. ඒක යහපත්න යහපත් විපාක සසරි දෑවැත්ත හැටියට තමන් අරගෙනයන්න. තමන් කරනදේ අයහපත් නගේ අයහපත් විපාකයක් තමන්ම සසරය අරගෙනයන්න. දැන් ඔය නිරේ ගැන තියෙන දේවදූත සූර්ත්‍ය බුදුහාන්දුරුව පෙන්න්නනවා
කෙනෙක් අපායට ඇදිල ගියාට පස්සේ යමරජ්ජුරු එතනදි පස් වතාව මතක් කරල දෙනවා එම්බා පුරුසේ නුබ මේ අපායිතාව නුබේ අම්ම කරපු කර්මගේ වන්න නෙමේ. නුබේ තාත්ත කරපු අකුසන් නිසා පායතාව නෙමේ. නුබේ නෑදැයි ඥාතියෙක් යාළුවෙක් මිත්‍රයේ කවුරුත් කරපු කර්මගේ වන්නාව නෙමේ. නුබ විසින්ම කරගත්ත මේ වගේ කර්ම නිසයි නුබ අපායිටාවේ. ඒනම් මතක තියාගන්න මේ කාගෙවත් පිට තියල බේරෙන්න බෑ. හැබැයි අපි දන්නවා එකතු වෙලා කර සසර කර්ම කරන එකතු වෙලා පවුල් පිටිං එකතු වෙලා මිනී මරගන. සහෝදර යාලු ඔක්කොම එකතු වෙලා කාට හරි අපරාධයක් කරන. සසරේ පවුල් පිටිං ගෙවගේවාය එකතු වෙලා ගෙවන්න වෙන. ඒ අඩු වැඩ විදිහට ඒවට සම්බන්ධ වෙච් අයට ඒවා සසරේ අඩු වැඩ විදිහටම ලැබි ලැබී යන. අන්න එතකොට පේන්න පුළුවන් මේ මුන් නිසා තමයි මමත් මේකට අහුුණේ. මේ මියා නිසා තමයි අපිත් මේ අහක ඉඳල මේවට පැටලුනේ. හැබැයි මතක තියාගන්න අහක ඉඳලා නිකම් පැටලුනා නෙමේ සසරේ ඔබත් වපුරපු දෙයක් ඒ හැමෝම එකතු වෙලා වපුරපු දේවල් එකතු වෙලාම නිලාගෙන යන සංසාර ගමනක්නේ. ඒ නිසා සසර ගමනි ස්වභාවය හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන අප්‍රමාදීව පින් කරගන්න. මරණාසන්න මොහොතේ අසරණ වෙන්න එපා. මෙච්චර වටිනා මනුස්ස ජීවිතයක් ලැබෙන. මේ තරම් වටිනා බුද්ධ ශාසනයක් ලැබිලා. ෂණ සම්පත්තියක් ලැබිලා. යමක් තේරුම් ගන්න පුළුවන් උගත්කම බුද්ධිය මේ ඔක්කොමත් ලැබෙන. තේරෙන් නිසාන බණහන්නේ නැතම් බණහන්න ඇමිනිස්. කොහොම හරි මේකින් ගැලවෙන්න ඕනෑ කියල හිතන කෙනා තමයි මේ බණක් අහන්නේ. නැත්නම් බණ ගෙදර දාලා තිබට නැකිටල යනවා. හිත නැමෙන්නෑ බණහන. එතකොට හිතන්න මේ ලෝකයේ අපායම මහගෙදර කරගෙන යන විශාල පිරිසක් ඉන්න ලෝකේ නිය සිලට ගත්ත පස්්ටිකක් වගේ සුළු පිරිසකට මේ භාග්‍යෂණ සම්පත්තිය ලැබුණ. ඒ සුළු පිරිසට ඔබත් අයි ඒ නිසානව බණහන කරම පල පිම්පාව කුසල් අකුසල් හොඳ නරක මේවා තේරුම් අරගෙන යහපතේ හැසිරෙන්න කැමති. අකුසල් ප්‍රහාණය කළ කුසල් වඩන්න කැමති. ධර්මය තුළ ජීවිතයේ දියුණු කරගන්න කැමති. ඒ නිසයි ඔබ බණහන් ඒ නිසයි දම්දේ ඒ නිසයි සිල් රකින. ඒ නිසයි ධර්මය අවබෝධ කරන්න උත්සාහයක්ට හැබැයි අප්‍රමාදීවෙන්. බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනයක්ද එකයි. පස්සෙ බැරිය කී එපා. අපේ බුදුරජාණන් වහන්සේ අවසාන වසයෙන් පිරිනිවන් පානකොට සිහිපත් කරේ. හන්දදාන භික්වේ ආමන්තයන් මහනෙන අවසාන වසයෙන් නුබල අමතන. වයිදම්මා සංකාරා මේ ලෝක සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදීන සම්පාදීත අප්‍රමාදීව කුසල් වඩන්න. එහෙමනම් අප්‍රමාදීවෙන. ඔබ හැම දෙනාටමත් අප්‍රමාදී වකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගෙන උතුම් ධර්මීම දියුණු කරගන්න ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද කර. දිනපතා වටිනා වීඩියෝ නැරපීමට අප චැනලේ සබස්ක්‍රයිබ් කර එල් ලකුණ කලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණ. Yes.